වෙතු සාදු 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 ධම්ම සරණ කාලෝ පයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පිතෝ පත්තාරං බුද්ධදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල උත්තමංති මෙනියසේ ගුහාධිපතිතුමිය අපේ ඥාතිවර පින්වත් නන්දාවතී අක්කා ඒ වගේම මහා තැන්නලි කියාවේ විහාරපති අපි හිතලා ඒ චිත්තා ඇතුළු සත්පුරුෂ අපේ විදිසෝනේ නැන්දා ප්‍රදාන කොටගත්ත පින්කෙතුනේ බලාපොරොත්තු වන්නේ විනාඩි 40ක් වගේ කෙටි කාලයක් බල ටිකක් අහන්න මේ ධර්ම දේශනාව මේ විදිහට පවත්වාගෙන සෙවණේ කරන්න අද හැන්දෑ වාගේ විනන්දාවතී අක්කා ඇතුළු මේ සත්පුරුෂ දෙමව්පියන් කල්පනා කරේ මේ නිවසේ ගෘහාධිපති වශයෙන් කටයුතු කරලා සමාජයට ප්‍රදේශයට ආගමට රටට වෙළඳායි දරුවන් කීප දෙනෙක් නිර්මාණය කරලා මේ පළාතට මිනිස්සෙක් වශයෙන් කරන්න පුළුවන් මිනිස්සෙකින් වෙන්න ඕන ඒ යුතුයකම් සම්භාරය ඉහෙලින්ම සිද්ධ කරලා ඔබ අප නොසිතූ අවස්ථාවක මේ තුන් මාසයක මැත්තේ නිදන ප්‍රාර්ථනාවන් යෙදුන යාදනකර විනන්දාවතී අක්කාගේ ස්වාමි පුරුෂයා ඒ දරුවන්ගේ අප්පච්චි මේ අතන් හිතවතා ඥාතිවරයා සිහිපත් කරගෙන එතුමාට පිළිපෙත් අනුමෝදන් කරා. ඒ වගේම මේ පවුල එකකේ ජීවත් වෙන මේ සත්පුරුෂ දෙමව්පියන්ගේ නාමයෙන් වර්ග පරම්පරාවලින් මියගිය සියලුම ඥාති මිත්‍රාදී සිහිපත් කරගෙන ඒ අතන්ට පිළිපෙත් අනුමෝදන් කරා. ඒ වගේම බණහන ඔබ හැමදෙනාට තුරුණුවන්ගේ අනන්ත ගුණ බලයෙන් උත්තම දල්ලාහාමුදුරුවන්ගේ මහා ශක්තිානුභාවයෙන් විජයශ්‍රී ජයශ්‍රීමා ගෞතමයන් වහන්සේගේ මහානුභාව සම්පත්තියෙන් තථාගත බුදුතුමන් වහන්සේගේ ජීවමාන බුදුහාමුදුරුවන්ගේ කිස්තාති වහන්සේ වැඩෙන්න මහියංගන මහසෑනතුන්ගේ බලයෙන් ඔබ හැමදෙනාට නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙලා ප්‍රාර්ථනා කරන දෝතියකින් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව අවශ්‍යකරේ කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි මහා ගැඹුරු ධර්මයක් දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. බොහෝම සරලව කෙටියෙන් මේ අතන දැන කියා ගන්න පුළුවන් ආකාරයට දහම් කර්ම දෙකක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපච්චිගේ ගුණානුස්මරණයක් ශීපත් කරන නිසා අම්මල තාත්තලාගේ වචනයක් මතක් කරන්නට ඕනේ. පින්තුනි දරුවෙක් මේ ලෝකයට දී කරන් පස්සේ ඒ දරුවා
මේ සමාජයේ තියෙන පරිසරයේ තියෙන ආහාර වලට හුරු වෙනකම් අම්මා කෙනෙක් කිරි දෙනවා. එතකොට මේ අම්මා කෙනෙක් එක දරුවෙක් වෙනුවෙන් බලපොතේ අපිට කියා කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් එහෙම කිරි කාගෙනි 8ක් පොළොව පිටුත් එක ළමයි අම්මා කෙනෙක්. කිරි කාගෙනි 8ක් පොළොව. තාත්තා කෙනෙකුත් ඒ දරුවාගේ ජීවිතේ ජීවත් කරවන්න මේ පරිසරයට මේ පොළොවට මේ විශ්වයට හෙළන දහඩියේ බිඳු ඒ වගේම සුසුම් ඒ වගේම මේ අප්පච්චිගේ මහන්සිය වචන වලින් කියලා නිම කරන්න බැහැ. එතකොට ඒ වගේ අම්මා තාත්තා දෙදෙනාගේ මහා පුදුමාකාර බලයක් ශක්තියක් නිසා තමයි දරුවෝ වශයෙන් ඔබ හැමදෙනා කපන්න පිටු වෙනකොට ගිරව ඇවිල්ලා පිටුනේ බී කනවා. මේ ගොවියා දැක්ක එක දවසක් එක ගිරේ කැවිලා බී කාලා බී අරගෙන යනවා. බී කරා කීපයක් කපාගෙන ගෙනියනවා. දෙකක් දැක්කා තුනක් දැක්කා මේ ගිරවා නිතර මේක සිද්ධ කරනවා. අනිත් ගිරව මේවා කාලා යනවා. හැබැයි මේ ගිරවා බී අරගෙන එනවා. ගොවියට හරියට කේන්ති ගියා. කාලා පරිණාමක අරමුත් යනවා. ඊට පස්සේ කල්පනා කළා මේ ගිරව කොහොම හරි අල්ලන්න ඕනේ කියලා මේ ගිරව අල්ලගත්තා. අල්ලගෙන ඉවරලා අහනවා අනිත් ගිරව ඇවිල්ලා වී කාලේ යන්නේ යනවා. ඔබ මොකද මේ වී කාලා අරගෙනත් කියන්නේ ඇයි මට මෙච්චර හානි කරා? ඊට පස්සේ මේ ගිරව කියනවා මම මේවා ගෙනියන්නේ ණය ගෙවන්න. මම මේවා ගෙනියන්නේ ණයට දෙන්න. මම මේවා ගෙනියන්නේ සමාජ මෙහෙවරක් කරා. ගොවියට මේ කිසි දෙයක් තේරුනේ නෑ. නැවත අහනවා මොකද්ද ඔබ ණය ගෙවන්න ගෙනියන්නේ? මම චූටි කාලේ මට කන්න දීලා මාව ලොකු කරපු මගේ අම්මයි තාත්තයි දැන් වයසයි. ඒ ඇත්තන්ට පළතුරු හොයාගෙන බඩ පුරවා ගන්න ඉගිලිලා මේ පරිසරයේ යන්න බෑ. පළතුරු කන්න ඉගිලෙන්න බෑ. තටු වල වාරනේ. ඒ නිසා අම්මයි තාත්තයි මට කන්න දුන්නේ කේ ණය මම මේ ගෙවන්නයි ඒ ඇත්තන්ගේ කුස පුරවන්න මම මේ වී ගෙනියන්න කියලා කිව්වා. ඊට පස්සේ මොකද්ද ඔබ මේ ණයට දෙන්න ගෙනියන්නේ? මම කුටුම්බස්තික වෙලා තියෙනවා. මම විවාහ වෙලා ඉන්නේ. මගේ ගිරවිය බිජු හෙලලා දැන් පැටවගෙන ඉන්නවා. ඒ පැටවුනේ යන්නේ බෑ. ඒ ඇත්තන්ගේ බඩ පුරවන්න ඕන මම. ඒ නිසායි මම ඒ පැටවුන්ට මේවා ණයට දෙනවා. ඒගොල්ලෝ බඩ පුරවාගෙන ලොකු වෙලා මම වයසට ගියාන් පස්සේ ඒ ගිරා පැටව තරුණ වෙලා මාව රැකබලා ගනි. මම ඒ යන්න මේ ණයට දෙන්නේ. ඊට පස්සේ මොකද්ද මේ කරන සමාජ මෙහෙවර? මගේ ගිරා කංචුවේ ඉන්නවා අබල දුබල ගිරව. තට්ටු නිසියාකාරව වැඩිලා නැහැ. ඒ වගේම පියාපත් ශක්තිමත් නැහැ පියාඹන්න. ඇස්පේන්නේ. ඒ වගේ වයසට ගිහිල්ලා මේ වගේ අපල දුබල ගිරව ඉන්නවා. ඒ අත්තන්ගේ කුස පිරවන එක තමයි මම මේ කරන සමාජ මෙහෙවර කියලා පිළිතුරු සිහිපත් කරනවා. එතකොට මේ සත්‍තිගුම්ම ජාතකයේ බුදුහාමුදුරුවෝ ඒ නිසා සිහිපත් කරනවා ඔය අම්මලා මොන සිතිවිලි පහල කරගෙන ඒ දරුවන්ට කිරි දුන්නා ඒවා ණයට දෙන බව දරුවෝ වශයෙන් අපි කල්පනා කරන්න ඕන. අපි අම්මට තාත්තට ණය බව කවුරුත් අමතක කරන්න එපා. මේ විශ්ව ලෝකයේ නිර්මාණය වෙලා තියෙන පිටුතුනි පුදුමාකාර විදියට. ඔබ මේ තාක්කල් නොසිතන්නේ ඇති ඔය පැටව බිහි කරලා කිරි දෙන අම්මලා සත්තු මේ ලෝකයේ ඕතරගේ සත්තු අම්මලා.
ඒ අතර මනුස්ස අම්මා කෙනෙකුට පමණයි පුළුවන්නේ තමාගේ දරුවා කිරි පුරා බොන දෙස බලා සිටීමට. මේ ලෝකේ පුදුම නිර්මාණයක් මේ මනුස්ස නිර්මාණය. ඒ තමාගේ දරුවා කිරි පුරා බොන ආකාරය බොහෝම සෙනෙහසින් බලා සිටීමේ ශක්තිය ඒ මනුස්ස අම්මලාට පමණක් මේ ලෝකයේ පින්වතුනි උරුම වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ අම්මලා පුදුම සෙනෙහසකින්, පුදුම කරුණාවකින්, පුදුම ගෞරවයකින් ඒ කටයුත්ත සිද්ධ කරනවා. හැබැයි ඒම ලොකු මහත් වෙන දරුවෝ සමහර විට ඒ අම්මා තාත්තා තකන්නේ නැතුව, අම්මා තාත්තාගේ අලට කීකරු වෙන්නේ නැතුව, අම්මා තාත්තාට විරුද්ධව ඒ අත්තන්ගේ ඕනෑපාකම් ඉටු කරන්නේ නැතුව ජීවත් වෙනවා මේ සමාජය අපිට පේනවා. ඒ හැම අවස්ථාවකම ඔය අම්මල විශේෂයෙන් මේ අම්මල තාත්තලාගේ හදවතේ මහා දුක, වේදනාවක් බුරුපුරා නැගෙනවා කියන එක ඔය දරුවෝ හැමදෙනාම කල්පනා කරන්න ඕන. ඒසා මේ මනුස්සාත්මය අපිට ලැබිලා තියෙන පිඟුතුනේ සසරින් එතරවන්න විතරයි. එහෙම නැතුව මේක පෝෂණය කරලා ලොකුවට ගෙවල් හදාගෙන විශාල වශයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන වටිනා වාහනවල යන්න, ඒ වගේම මේ ලෝකයේ තියෙන ඉහළම ධනයකින් යුක්ත ආභරණ පළඳින්න, එහෙම විනෝද වෙන්න නෙවෙයි පිඟුතුනේ. මනුස්ස ආත්මය අපිට ලැබිලා තියෙන්නේ සසරින් ඈතරව. මේ ලෝකයේ ඉන්න සත්‍යයන්ගේ සසර ඈතර කරගන්න, දුක් නැති කරගන්න පුළුවන් එකම සත්‍යය මනුස්ස සත්‍යය. ඔබටයි මටයි පමණයි පුළුවන්නේ දුක දුරු කරන්න තියෙන්නේ. අනිත් කිසිම සත්‍යයකට දුක දුරු කරන්න බෑ. ඔය සත්ත්ව ලෝකයේ ඉන්න සත්තු ඕගොල්ලෝ හිතනවා සමහරලාට ඔය බල්ලෝ බලන්නේ එහෙම දුක් විඳලා මැරෙනවා. සමහර ඇත්තෝ කියනවා අනේ ඒ බල්ලා සතා දුකෙන් නිදහස් වුණා, පව් එක මැරුණා, ඒ දුක වේදනාව දුරු කරගත්තා කියලා. පිටුතුනි ඒක එහෙම නැහැ. ඒ සත්වේ අපි හිතමු බල්ලෙක්, අපුටෙක්, අලියෙක් ඒ ආත්මෙන් විතරක් නිදහස් වෙන බල්ලෙක්, බලු ආත්මෙන් නිදහස් වෙන්න ආත්ම 500ක් ඉපදෙනවලු බල්ලෙක් කියලා වුණා. ආත්ම 500. එතකොට ඒ යත්තන්ට කවදාවත් සසර ඉතර කරගන්න බෑ. සංසාරයේ ඉතර වීමේ ශක්තිය තියෙන මනුස්සාත්ම අපි ඒසම මේ මනුස්සාත්මයට එන්න මිනිසුන්ට අමාරුයි. ඕගොල්ලෝ හිතුවාට ඕනෑතරම් මිනිස්සු නිර්මාණය වෙනවා කියලා ඒක නෑ, ඒක එහෙම වෙන්නේ නෑ. අනාදිමත් කාලයක් සිට පින් කරලා ඒ පිනේ එකතුවක් නිසා තමයි මනුස්සාත්මය කාට හරි ලැබෙන්නේ. ඒක බණපොතේ සඳහන් වෙනවා. ගේ ඇතුලේ කාමරයක ඉරක් ඇඳලා තියෙනවා. පෑනකින් පැන්සලකින් ඉරක් ඇඳලා තියෙනවා. ජනේන් ඒක දිහා බලලා රාත්‍රී කාලේ අහසේ විදුලි කොටනකොට එළිය වැටෙනවා. ආන්ගේ එළියට බිත්තියේ තියෙන අර පෑන් ඉර පැන්සල් ඉර දැකලා දුන්නකින් හරියටම ඒකට විදින්න පුළුවන් නම් ඊතරයක් යම් කෙනෙකුට ඒක ලේසියිලු කියන්නේ. ඒ පිටියේ තියෙන පැන්සල් ඉරට අර විදුලි එළියද පැන්සල් ඉර හඳුනාගෙන ඒ එළිය ඉවර වෙන්න ඉස්සර වෙලා ඊතරයක් විදින එක ලේසියි. ඊට වඩා අමාරුයිලු මනුස්සාත්මයක් ලබා ගන්න. තවතරක සඳහන් වෙනවා ශක්තිමත් පුරුෂයෝ 4 දෙනෙක්, ශක්තිමත් පුරුෂයෝ 4 දෙනෙක් 4 දිශාවට දකුණට, උතුරට, නැගෙනහිරට, බස්නාහිරට ඊතල 4ක් දුරු 4කින් යෙදෙනවා ශක්තිමත් පුද්ගලයෝ 4 දෙනෙක්. කාට හරි පුළුවන් නම් ඒ ඊතල 4 බිමට වැටෙන්න ඉස්සර වෙලා උතුරට දුවලා ඒ ඊතලේ පානෙන් අල්ලලා බිම තියනවා. ඊට පස්සේ දකුණට දුවනවා. ඊතලේ වැටෙන්න ඉස්සර වෙලා අහසේ පානෙන් අල්ලලා බිමින් තියනවා. බටහිරට දුවනවා. ඊතලේ බිම වැටෙන්න ඉස්සෙල්ලා අල්ලලා බිමින් තියනවා. නැගෙනහිරට දුවනවා.
ඊතලේ බිම වැටෙන්න ඉස්සෙල්ලා අල්ල බිමින් තියෙනවා. ඒ දේ කරන්න ලේසි. හිතලා බලන්න. ඊට වඩා අමාරුලු මනුස්සාත්මයක් ලබා ගන්න. ඒතර ඒ තරම් අමාරුවෙන් ලැබිච්ච මනුස්සාත්මේ ඇත්තටම අපි ළඟ තියෙනවාද කියලා අපි කල්පනා කරලා බලන්න. බුදුහාමුදුරුවෝ දෙව්රාමරේ වැඩ ඉන්නකොට දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වැදලා බුදුහාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවනේ අපි දේව ලෝකේ ජීවත් වෙන උදවි අපි දෙවියෝ මනුස්ස ලෝකේ ඉන්න නැත්නම් දිව්‍ය ලෝකෙට යන්න බැයි ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා පුළුවන් මනුස්ස ලෝකේ ඉන්න අපි නැත්නම් මේ දිව්‍ය ලෝකේ ඉන්න අපි වගේ තත්ත්වෙට මනුස්ස ලෝකේ ඉන්න ඇත්තපත් වෙන්න මොනවද බුදුහාමුදුරුවෝ කරන්න ඕන ඊට පස්සේ දේවතාවා කාරණා කීපයක් තියෙනවා ඊට පස්සේ කියනවා මොනවද ඒ කාරණා කීපය පළවෙනි එක හැටියට බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා දේවතාවා මනුස්ස ලෝකයේ මෙච්චර අමාරුවෙන් ලබාගත්තු මිනිසුන්ට දිව්‍ය ලෝකෙට යන්න ඕන නම් කරන්න ඕන පළවෙනි කාරණා තමයි මෞපිය උපස්ථානය කියන්නේ අම්මා තාත්තා උපස්ථාන කිරීම දිව්‍ය ලෝකෙට යන්න වාසනාව ශක්තිය පින් ලැබෙනවා. එතකොට මොකද්ද මේ උපස්ථානය කියන්නේ? පින්වතුනි ගොඩාක් අම්මලා මේ සමාජයේ නැතත් මේ මනුස්ස සමාජයේ බොහෝ වෙලාවට අපිට දකින්නවා තනියෙන් ජීවත් වෙන. අම්මලා අප්පච්චිලා බොහෝ වෙලාවට තනියෙන් ජීවත් වෙන. බෙහෙත් ටික ගන්න යන්නේ තනියෙන්. පින්පඩි ගන්න යන්නේ තනියෙන්. කඩේට බරු ටික ගන්න යන්නේ තනියෙන් බොහෝම අමාරුවෙන් තමයි මේගොල්ලෝ ඒ කඩේ සඳහා ගමන් කරන්නේ. ගෙදර තනියෙන් ජීවත් වෙන්නේ. අපි සමහරවිට කියනවා දැන් අම්මා තාත්තා මෙහෙම තනියෙන් නේද ඉන්නේ ඇයි එහෙම වෙන්නේ හේතුව. මේගොල්ලෝ කියනවා එතකොට අනේ හාමුදුරනේ කිව්වට අහන්නේ. අපේ දිහා ඉඳ කිව්වට අහන්නේ. අහටමයි දුවන්නේ කියලා මේ වාගේ සරල වචන ටිකක් කියලා ඒ අත් හිතනවා දිනුවා කියලා නෑ. ඒ අත් දිනලා නෑ කවදා. ඒ අත් පරාද. එතකොට එහෙම ජීවත් වෙන දෙමව්පිය අතර සමහරවිට දරුවන්ගේ අපෝපස්ථාන නැතිවම ජීවත් වෙන දෙමව්පියෝ ඕතරම් ඉන්නවා. රවුල කපාගෙන බැරි අප්පච්චිලා කොච්චර ඉන්නවා. ඔළුව පීර ගන්න බැරි අම්මලා කොච්චර ඉන්නවා. අඳුමක් හොද ගන්න බැරි අම්මලා තාත්තලා මොනතරම් ඉන්නවද? ගේ දොර අතු ගා ගන්න බැරි, පෙරවාණිය හොද ගන්න බැරි, කොට්ටෝරේ හොද ගන්න බැරි, net එක රවසල දා ගන්න බැරි, වතුරු ටිකක් උණු කර ගන්න බැරි අමාරුවෙන් මේ දේ කරගන්න දෙමව්පියෝ ඕනෑ තරම් මේ සමාජයේ ජීවත් වෙනවා. තනියෙන් ජීවත් වෙනවා. ගොඩක් අසරණ. හැබැයි ඒ ඇත්තෝ යම් දවසක ගෙනාපු ආයුෂ කාලය ඉවර කළා මිය ගියා පස්සේ දරුවෝ ගොඩාක් සැලකිලි දක්වනවා මලමිනිය. හොඳට කල්පනා කරන්න. මිනිස්සු ගොඩාක් පුරුදු වෙලා ඉන්නේ මිනියට සලකන්නේ මලමිනිය. පර නැති ජරා ජීර්ණ වෙලා විනාශ වෙන ශරීරයේ අපෝපස්ථාන කරන්න දරුවෝ සූදානම් වෙලා ඉන්නවා. ඒක නෙවෙයි කල යුත්තේ. මලමිනියකට උදව් උපකාර කරන්න කියලා බලමු මේ කොහෙවත් නේ. මලමිනියට උදව් උපකාර කළාට වැන්දාට ඔය සමහරලාට බලන්නක මිනිස්සු මරණයට ඇවිල්ලා අර මිනිහෙන් වැඳලා යනවා. මේ වාගේ ගෝඩ තකතිලි જાතියක්. අර මැරිච්ච මිනිහට වැඳලා යනවා. සමහර මේ පොඩි ළමයි වැඳලා ඉන්නේ. වැඩි ලොකු මිනිස්සු ඔළුව නහලා වදිනවා. ඒක නම් පවුරුව ගන්නවා. මලමිනියට කොහෙ වදින්න කියලා කියන්නේ? ඔයයන්ට වදිනවා. නිර්මේ එහෙම එකක් නෑ. ඔය මලමිනි ගෙවල් වලට ගන්න කියලා ඒ බුදුහාමුදුරු කියලා තියෙන්නේ. මලමිනි ගෙවල් වලට ගන්න කියලා තියෙන්නේ කාරණා කීපයක් ඉන්නවා. ඒක එක කාරණාවක් තමයි ඔය බුදුහාරයන් කාලේ හිටියා දඹදිව රූම තරුණියක් ශිරිමා කියලා. මේ ශිරිමා තරුණියගේ හැකියාව නගර සෝබනියක් ඇයි. ඇය අන් අය විශේෂයෙන් පිරිමින් සතුටු කිරීම තමයි ඇගේ රැකියාව. ඉතින් ඇය සමග අතිගත ගැනීමට නැත්නම් ඇය සමග කතා බස් කිරීමට
ඇගේ පසඟ අත ගැසීම සඳහා කාට හරි කෙනෙක් උවමනාවක් තියෙනවා නම් පින්තුනේ අද අපි කියමු දැන් ඉන්නවා කියලා 2021 ගේ ඉල්ලුවොත් එහෙම මට ඔබතුමිය සමග කතා බහ කරන්න දිනයක් දෙන්න කිව්වොත් එහෙම ඇයි දෙන්න 2025 වගේ දිනයක්. ඒ තරම් ඇයිට මිනිස්සු දින දීලා. ඒ දින දීලා තිබ්බේ ඉන්දියාවේ තියෙන ඉහළම මුදල් වලට. කහවණු ලක්ෂයට වඩා වැඩි මුදලක්. ඒ යන්නේ රාජකුමාරවරු සිටු කුමාරවරු නැති හැමතුරු. ඔය ගොවිතැන්පත් කරන කාටවත් කිට්ටුවක් දෙන්න බෑ. ඒ සිරිමා කියන තරත්තිය බලන්නවත් දෙයයන් අවස්ථාවක් නෑ. මෙන්න මේ තරුණිය අකාලේ මැරුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බිම්බිසාර රජුවන්ට කියලා ඔය තරුණියගේ සිරුර ගිනි තියන්න එපා දැම්ම. ගඟට දාන්න එපා දැම්ම. සෝන් පිටිනියේ දවස් දෙකක් තියෙන්න ඇරලා ඒකට රාජපුරුෂයන්ගේ රැකවරණය දෙන්න කිව්වා. ඇත්තටම සිරිමා නගර සෝමිනියගේ ශරීරයේ සෝන් පිටිනියේ කනත්තේ තියලා රාජපුරුෂෝ රැකවරණ දුන්න දවස් 3ක් බුදුහාමුදුරුවෝ තුන්වෙනි දවසේ හජ්ජුරුවොත් එක්ක ඒ පලාතින් මිනිස්සු එකතු කරගෙන සෝන් පිටිනියට වැටිලා. එදා කිරියා පිළිතුරේ අර බඩු වලට මිල කියන මිනිස්සු ඒ සල්පිල් වල වගේ වැඩි මිලට ඒ බඩු ගහන්න අලෙවි කරන මිනිස්සු හිටියා. මේ වාගේ කෙනෙක් එක්ක ගිහිල්ලා මේ මරුණ සිරිමා තරුණියගේ ශරීරයට මිලක් කිව්ව කහවණු 1000යි කියලා. කහවණු 1000කට ලක්ෂයට අලෙවි වෙච්ච ඇය 1000කට දෙනවා කැමති කෙනෙක් ඇරයි යන්න කිව්වා. පිටින් කවුරුවත් ආවේ 500ක් කිව්වා. ඒ ආවෙත් 100ක් කිව්වා. ඒ ආවෙත් 10ක් කිව්වා. ඒ ආවෙත් එක කහවණුවක් දීලා මගේ ශරීරය ගෙනියන්න කිව්වා. ඒත් කවුරුත් ආවේ නැහැ. එහෙනම් නිකන් දැන් කරුණා පුවක් ගෙඩියක් දෙන්න. කරුණා පුවක් ගෙඩියක් දීලා මේ ශරීරය ගන්න කිව්වා. ඒ ගත්තෙත් එහෙනම් නිකම්ම දෙනවා. කැමති කෙනෙක් ගෙනියන්න කිව්වා. ඒ ඉදිරිපත් වුණේ. අනේ ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ කෙනෙක් මරුණාන් පස්සේ දවස් දෙකක් සිරුර ගෙදර තියාගෙන අන් අයට අනිත්‍ය මෙනෙහි කරන්න අවස්ථාව සලසා දෙන්න කිව්වා. පණ පිටින් ඉන්නකොට ඇස්වල ඇස් දෙකේ ස්වභාවය, කන් දෙකේ ස්වභාවය, මේ අතපයේ ස්වභාවය, මිය ගියන් පස්සේ මේ ස්වභාවය කියලා පෙන්වන්න කිව්වා. ඒකේදී මිනිස්සු වශයෙන් අපි ජීවත් වෙන්න මේ ශාරීරික පෝෂණය කරන්න අපි එකතැනකින් ශාරීරික ආහාර පාන දානවා. ඒ දාපුවා මැරිලා දවස් දෙකක් ගියන් පස්සේ ශාරීරික නොයෙක් ස්ථාන විශේෂයෙන්ම දොරටු 9කින් 10කින් විතර ඒවා එළියට එනවා. අන් ඒක මෙනෙහි කරන්න තමයි මලකුණක් ගෙදර තියාගන්න කිව්වේ. දැන් අද බලන්න අද මැරිච්ච මිනිස්සුන්ට කරන සැලකිලි සම්මාන. ඒක ජීවිතයකට දිනක් ඇති ඉඳලා නැහැ. පණ පිටින් ඉන්නේ. ජීවිතයකට ඇදවටේ ලයිට් දාන්නේ ඒකයි. පණ පිටින් ඉන්නවා. ඒ වගේ 25000ක් විතර වෙනවනේ. ඒ පෙට්ටිය. ඒ වගේ වටිනා එකක ජීවිතයේ නිදියලා නැහැ. හැබැයි මරුණාන් පස්සේ ඒ වටිනා කියන පෙට්ටිවල අර මලකුණ සතපවලා හිසරවුන් බාන ඔය උපාසක අම්මා කෙනෙක් වගේ මේකප් එකක් දාලා මුන්දගේ තොරපටත් පාට කරනවා. සමහර මල පිළිවෙල. ඒ පණ පිටින් ඉදිරිය එක දැකලාවත් නැහැ. හැබැයි හමුවෙට ඔය වැඩිපුර රෑනිව අපරන්නේ ඔය තොරපටේ ගෑවුනොත් වෙන පාටක්වත් ගානවල පාට හැරුණකොට වෙන පාටක් මල යක්ෂණියක් වගේ. අද සමාජයේ එවැනි මේ අබල දුබල කටයුතු සිද්ධ කරලා අපි බලාපොරොත්තු වෙනවා නිවන් දකින්න. මේකෙන් මෙතන නිවනක් නැහැ. අපි හදාරපු ධර්මයක් එක්කලා, අපි දැනගත්තු ධර්මයක් එක්කලා, අපි කියවු පොත්පත් එක්කලා ඕගොල්ලෝ යන මාර්ගය තුල මම හිතන්නේ කිසි කෙනෙකුට නැවත මනුස්සාත්මයක්වත් ලැබෙයි කියලා.
මනුස්සාත්මයක්වත් ලැබෙන්නේ ඔය යන ගමන ඔබ ගියොත් එහෙම. ඔබ මුත්තට මතක තියාගන්න ඔබට අද මොනවා හරි දෙයක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබුණේ පෙර භවයේ ඔබ පින් කරපු නිසා, දම්පැන් පූජා කරපු නිසා. ඒ දම්පැන් පූජා කිරීමේ වාසනාවටයි ඔබට මොනවා හරි අද ලැබුණේ. හැබැයි ඒ ලැබුණු දේවල් හෙට දවසේ ඔබට අතාරින්න වේද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ලබන අවුරුද්දේ අතාරින්න වේද කියන්න බෑ. තව අවුරුදු දෙක තුනකින් ඒවා අතාරින්න වේද කියන්න පුළුවන් කමක් නැහැ. ඒවා ඇතෑරියන් පස්සේ ඔබ කරේ දාන් ඉන්න මාළේවත්, ඔබ කනේ දාන් ඉන්න කරාඹුවත්, අතේ දාන් ඉන්න බලල්ලවත්, ඇඟිල්ල දාන් ඉන්න මුද්දවත් ඔබට අපමණ ප්‍රයෝජනයක් නොවන බව එක වතාවක් නොව 100,000 වතාවක් ඔබ කල්පනා කරා. 100,000 වතාවක් කල්පනා කරන්නේ මේ මාළි මට මොනවද කරන්න ඉවරනවා පස්සේ. සමානලාට ඔබ පාරක මගේ කොටක වගේ ඔබේ ජීවිතය ඇතුළත් එහෙම ඔබේ ඥාති මිත්‍රයෙකුට ඔය රත්තරන් ආභරණ හරි වටිනා දේවල් හරි අයිති නොවන බව කල්පනා කරා. ඒ තරම් අස්තීර මනුස්ස ජීවිතයක් ඔබ දැක්කා මේ පහුගිය දවසක සෙනසුරාදා මම හිතන්නේ සිකුරාදාද දුරු කොළඹට එන්න ආපු බස් එකක් පෙරලිලා අනේ තාම මිනිස්සු මැරෙනවා. ඒ අතෝ මොනතරම් බලාපොරොත්තු තියාගෙනද බස් එකේ ගොඩ වෙන්නේ. හැබැයි ඒ බස් එකට ගොඩ වෙච්ච ඇත්තන්ට තමාගේ බලාපොරොත්තු ඉටු කරගෙන නැවත හවස කුටුම්බිකස්ස වෙන්න ගෙදරට යන්න බොහෝ පිරිසකට වාසනාව නැති වුණා. ඉතින් අපිට ඔය දේ කොතන කොහොමද වෙන්නේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සමස්ත දේවල් අපිම අතෑරලා ගියා. ඔබ අතෑරන නොයන රත්න තුනක් තියෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන්. මේ තුනුරුවන්ගේ ගුණ පිළිගැනීම මහා සත්‍යයි. මහා ශ්‍රේෂ්ඨයි. මහා බලයක් තියෙනවා. ආනවත් ගන්න පුළුවන් කමක් නැහැ. නිරන්තරයෙන් තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරා. තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරන ගමන් අම්මා තාත්තට පණ පිටින් ඉඳින් ඊයන්ගේ ඕනෑපාකම් ඉටු කරා. ලෝතුරා බුදුහාමුදුරුවෝ බුදු බව අවබෝධ කරගෙන කල්පනා කරනවා. මම පිරිනුවම් පානවා. මම පිරිනුවම් පෑවන් පස්සේ මගේ ශාසනයට වසන 5000ක් තියෙනවා. ඒ 5000 තියෙන තාක්කල් මිනිස්සු මේ විශ්වයේ පහළ වෙනවා. එතකොට ඒ ඇත්තන්ට වඳින්න බුදු කෙනෙක් නෙවෙයි. ඒ ඇත්තන්ට වඳින්න බුදු කෙනෙක් නෙවෙයි. එතකොට ඒ ඇත්තෝ අසරණ වෙනවා කවුද? එනිසා බුදුහාමුදුරුවෝ කල්පනා කළා මම නැති වුණාට මට වැදෙන පින ඉතුරු කරනවා මේ ලෝකෙ. බුදු කෙනෙකුට වඳින වැදලා ලැබෙන පින, බුදු කෙනෙකුට දාන පූජා කරලා ලැබෙන පින, බුදු කෙනෙකුට සිවුරක් පූජා කරලා බුදු කෙනෙකු බුදුහාමුදුරුවන්ගේ සිවුරක් හොදලා ලැබෙන පින මේ විශ්වයේ ඉතුරු කරන්න ඕන. ඒ නිසා ඒහා සමාන ගුණෝණී යුක්ත දෙන්නේ මම හඳුන්වා දෙන්න ඕන කියලා කල්පනා කරලා පිටුතරි අම්මයි තාත්තයි දෙන්න බුදුහාමුදුරුවෝ හැටියට බුදුහාමුදුරුවෝ වෙන් කළා. කවුරු හරි කෙනෙක් දන ගහන අම්මට වඳිනවා නම් ඒ පින පිටින් බුදුහාමුදුරුවෝ වැඳහා සමානයි. අපච්චිට වඳිනවා නම් ඒ පින බුදුහාමුදුරුවෝ වැඳහා සමානයි. මේ අපි අදහන දර්ශනයේ අපි මේ ගමන් කරන බෞද්ධ දර්ශනයේ නිර්මාතෘ බුදුහාමුදුරුවෝ කොච්චර සරල මිනිස්සෙක්ද කියලා පිළිගන්නේ ඔබට තේරෙනවා මේ කරුණු දෙක තුන අහන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කල්පනා කළා බැරි වෙලාවත් ඒ දරුවා ඉපදෙනකොටම ඒ අම්මයි තාත්තයි මැරලා හිටියොත් එහෙම සමුදේ පිළිසාරි මැරලානේ. සමහර දරුවන්ට අපල තාත්තලා නැහැ. ඒගොල්ලෝ මිය ගිහිල්ලා. එතකොට මේ ළමයාට අර අම්මා තාත්තලාට බුදුහාමුදුරනේ වැඩිමේ පින ලැබෙන්නේ ලබා ගන්න බැහැ. මේකට වෙනයක් වෙන කවුරු හරි මේ සඳහා යොදවන්න ඕනා කියලා අපි හිතන්නේ. ඒ දරුවට අම්මා තාත්තලාට දරුවෙකුට බුදුහාමුදුරු කිව්වා ඒ ළමයාගේ හොඳම යහළුවා මිත්‍රයා. ඒ දෙමව්පියන් දෙන්නට වදින්න කිව්වා අන්න බුදුහාමුදුරනේ වැඩිමේ පින ලැබෙනවා. බුදුහාමුදුරු තවත් ටිකක් හිතනවා.
අනේ හොඳම යහළුවාගේ අම්මයි තාත්තයි දෙන්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? සමහරවිට මෙන්න පුළුවන්. ඔය අනාථ නිවාසවල ඉන්න දරුවෝ ඒගොල්ලෝ දෙමව්පියෝ සමහර වෙලාවට. මේ හරිම මිත්‍රය දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ බුදුහාරෝ ආයෙත් හිතනවා. එතකොට ඒ ළමයි පවුලේ. ඒ නිසා තමාගේ භාෂාව තමන් දෙමළද සිංහලද ඉංග්‍රීසිද මොකක් හරි කමන්නේ ඒ හදාරන භාෂාවේ මුල් අකුර කියා දුන්න කෙනාගේ ගුරුතුමාගේ අම්මයි තාත්තයි මලින්ද කිව්වා ඔන්න බුදුහාරොන්ට වැඩිමේ පිළිපිළිතුරු ලැබෙනවා කියලා. ඊට පස්සේ බුදුහාරෝ ආයෙත් හිතනවා බැරි වෙලාවත් ඒ ගුරුතුමාගේ අම්මයි තාත්තයි නැතුව හිටියොත් එහෙම ඒ මිනිස්සු පවුල්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආයෙත් කල්පනා කරලා ඒ තරුණයා හෝ නැතගේ ළමයි පිරිමි දරුවා හෝ ගැහැණු දරුවා හෝ තරුණ වියටපත් වෙලා විවාහ වෙනවනේ. ආනේ විවාහ වෙලා ලැබෙන නැන්දම්මයි මාමයි දෙන්න ඒ බිරිඳ කියන්නේ ස්වාමියාගේ අම්මයි තාත්තයි දෙන්න තමාගේ අම්මයි බුදුහාමුදුරුවන්ලා වදින්න කිව්වා බුදුහාමුදුරුවන්ට වැළීමේ පින ඒ ඇත්තන් ලැබෙනවයි කිව්වා. බුදුහාමුදුරුවෝ ආයෙත් කිව්වා. බැරි වෙලාව ඒ තරුණයාගේ ඒ තරුණියගේ දෙමව්පියෝ නැතුව හිටියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ රටේ ඉන්න රජු රටට කාලෙන් කාල රජවරු පහළ වෙනවා. ආන්ගේ රටේ පහළ වෙන රජුරුවන්ගේ අම්මටයි තාත්තටයි වදින්න කිව්වා. බුදුහාමුදුරුවන්ට වැඩිමේ පින ඒ ඇත්තට ලැබෙනවා කියනවා. ඉතින් මේ වාගේ සරල දර්ශනයක් පිළිතුරේ මේ විශ්ව ලෝකයේ කොහේවත් ඇතයි කියලා මම නම් විශ්වාස කරනවා. ඒ නිසා බෞද්ධ වීමට ලැබීම බණ අහන්න ලැබීම ඔය ඇත්තු අපි මොනතරම් පිනක් කරලා මේ සංසාරේ නැත්තම් අපි කොහේ යන්නද? මේ සංසාරේ මහා දුර ගමනක් අපිට යන්න තියෙනවා. පිනින් අපි අඳුනොත් එහෙම. ඒ නිසා ඒ පින ඇති කරගන්න පුළුවන් නිර්මල ධර්මයක්, නිර්මල දර්ශනයක් මීට වඩා ලෝකේ කොහේවත් නැහැ. ඒ නිසා රත්තරන් ලෝකයේ බය නැතුව විලාමක් නොවේ, කලාවක් නොතබා දිවා රාත්‍රී වේදීකින් තොරව බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහි කරා. ධර්මයේ ගුණ සිහි කරන්න, මහා සංඝරත්නයේ ගුණ සිහි කරන්න මේ ලෝකේ ඔබට නැති වුණා. ඒ තුරුණවන්ගේ ගුණ ඔබලා ඉන්නවා. නිකන් නෙවෙයි ඔබ බුදුන් දැක නිවන් දකින්න දුරු. ඔය ඇත්තෝ බුදු කෙනෙක් කවි නැත්තම් ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා සසරින් එතර වෙන තුරු මේ ලෝකී උපදින ආත්මයක් පාසා ඔය ඇත්තන් ලැබෙනවා රත්තරන් ලෝකයේ ආයුෂ සැප බල ප්‍රඥා වර්ණ මෙන්න මේ ආනිසංස පහ ඔය ඇත්තන් ලබාගෙන සන්තෝෂයෙන් සතුටෙන් මේ විශ්ව ලෝකේ ඔබට කල් ගෙවන්න පුළුවන්. අද ගොඩාක් මිනිස්සු සතුට නැහැ. ඔය ඇත්තෝ කුමරට ගියා දුකෙන් ඉන්නේ. කඩේට ගියා දුකෙන් ඉන්නේ. ඉස්කෝලේ රැකියාව කරන තැනට ගියා දුකෙන් ඉන්නේ. බෙහෙත් ගන්න ගියා දුකෙන් ඉන්නේ. මහපාන ගියා දුකෙන් ඉන්නේ. නාන්න ගියා දුකෙන් ඉන්නේ. නින්දට ගියත් එහෙමයි. කෑම බීම කන්න ගියත් එහෙමයි. බොහෝ වෙලාවට විනෝදකාරිකාවක් ගියා ඔබ සතුටට වඩා දුකයි පිටුදරි අරගෙන ඔබ කල්පනා කරලා බලන්න ඔය උපන්දා ඉඳන් ඔබට මේ සමාජයේ 6-4 තේරෙන දා ඉඳන් අද දක්වා මේ මොහොත දක්වා උදේ ඉඳන් හවස් වෙනතුරු සතුටෙන් හිටපු දවසක් කියලා කල්පනා කරා නෑ. කාටවත් නෑ. දවසේ සම්පූර්ණයෙන්ම සතුටෙන් ගෙවිච්ච දවසක් කාටවත් නෑ කියන්නේ. කුමන හෝ ආකාරයකින් දුකක් ඔබට ලැබෙනවා. ලැබිලා තියෙනවා. අනුව ගානේ මధుරේ කුමුරියෙක් හරි කාලා ඔබ දුක් විඳලා තියෙනවා. එනම් මේ සංසාරයේ බොහෝ භයානක. ඒ භයානක සංසාරයේ විතර වෙන්නේ අපිට පුළුවන්. ඒ පුළුවන්කම තියෙන්නේ යන්නන් වාලේ ගිහිලා නෙවෙයි. කරන්නන් වාලේ කරලා නෙවෙයි. අහන්නන් වාලේ අහලා නෙවෙයි.
නිසි ආකාරව නිසි විදිහට ඒවා අවබෝධ කර ගැනීම තුල පමණයි ඔබට මට සසරින් එතරවන්න වාසනාව තියෙන්නේ. ඒ නිසා මේ සංසාරයේ කියන එක පිළිබඳ අපි තේරුම් අරගෙන අන්නයට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න. දැන් ඔය ඇතු කල්පනා කරනකොට කඩේකට ගියන් පස්සේ හැස්සියකට ගියන් පස්සේ කුඹරට ගොවිතැන් කරන්න ගියන් පස්සේ එරට නාන්න ගියන් පස්සේ ලිතර වතුර ගේන්න ගියන් පස්සේ බෙහෙත් ටිකක් ගන්න ස්පීතාලේ ගියන් පස්සේ ඔය ඇත්තොත් එක්ක හම්බ වෙන ඇත්තෝ සමග ඕගොල්ලෝ කතා බස් කරන්නේ මොනවද කියලා කල්පනා කරන්න. ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට කතා බස් කරන්නේ අනුන්ගේ අදුපාඩු, අනුන්ගේ වැරදි, සමාජයේ වැරදි. එහෙම නැත්නම් මේ විශ්ව ධර්මතාවය ගැන ඔබ කවදාවත් කල්පනා කරන්නේ ඔය ඕනෑවට එපාවට කතා බස් කරගෙන ඉන්න අම්මලා අප්පච්චිලා ඔයත් තනියෙන් උත්සාහ කරලා බලන්නකෝ ඉතිවිසෝ ගාථාවේ ගුණ නමේ කියන්න පුළුවන්ද කියලා. මට ඉතිවිසෝ ගාථාවේ ගුණ නමේ තනියෙන් කියන්න පුළුවන්. පුළුවන් නම් බොහොම සන්තෝෂයි. ඊළඟට හිතලා බලන්නකෝ ඒ බුදුහාමුදුරුවන්ගේ ගුණ නමේ තේරුම මට පුළුවන්. අරහං ගුණේ නම් භගවා දක්වා ගුණ නමයක් තියෙනවා. පිටුදේ කාටද පුළුවන් බලන්න ගුණ නමේ කියන්නේ තේරුමත් එක්කලා. ඇයි බුදුහාමුදුරුවෝ අරහං කියලා කියන්නේ? ඒක නිකම් මෙනෙහි කළා ඕගොල්ලොන්ට අප්‍රමාණ පින් ලැබෙනවා. හැබැයි ඕගොල්ලෝ ඒවා මෙනෙහි කරන්නේ අන් අයගේ දුෂ්පරස්, අන් අයගේ අනුපාඩු, අන් අයගේ වැරදි ඕනෑ තරම් උලුප්පුලුප්පා කියන වැඩි කර කියනවා. ඕගොල්ලෝ වචන 10ක් අහුවොත් එහෙම කවුරු හරි කියලා වැරදි පැත්තට ඕගොල්ලෝ අන් අයගේ වචන 15ක්වත් කියනවා. හොඳට බලන්න බොරුද කියලා. හැබැයි කාණියනේ ගුණ 10ක් ඇහුනොත් එහෙම කාණිය කියන්නේ ඕගොල්ලෝ ගුණ 6 7 8 10ක් කියන්නේ. ඒක කියන්නේ මතකයි. හැබැයි අනිත් පැත්තට කෙනෙකුගේ වැරදි කියන්නේ කිව්වොත් එහෙම ඕගොල්ලෝ වචන 10ක් ඇහුනොත් 7යි මම ඔට්ටුවක් අල්ලනවා අඩුම ගානේ වචන 15ක් අතෝරනවා කියනවා. 15ක් කියනවා. ඒ තුල වෙන්නේ මොකද්ද? ධම්මීවා කතා තුන්නීවා අරියෝ භාව. බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙන්නේ අපිට කවුරු හරි හම්බුනාන් පස්සේ ඒගොල්ලොත් ඒ කතා කරන ධර්මානුකූලව කතා කරන්න. ධර්මානුකූලව කතා කරන්න. එහෙම කතා කරන්න දන්නේ නැත්නම් තුන්නීවා අරියෝ භාව විස්තර වෙන්න පුළුවන්. ධර්මානුකූලව නොවන අල්ලාහ් සල්ලාහ් අන්නයිට පීඩාවක් වෙන සමාජයේ පීඩාවක් වෙන වචන ඉස්පිරි කාපිලි විශ්වයට උදාහරණවා කියන්නේ ඔබ කවුරුවා ගත්තා කියන එකයි අත්තරන් දෙනෝ කියන්නේ. ඔබ පාපයෙන් ලඟුණා කියන එකයි. සසර දික් කරගත්තා කියන එකයි. ඒ නිසා පුළුවන් තරම් ඔය කතා බස් කරනකොට අන්නයි සමග අසුරු කරනකොට අඩුපාඩු දකින්න එපා. අපි ළඟ ඊට වඩා ගොඩක් අඩුපාඩු තියෙන බව මතක තියාගන්න. සමහරවිට ඔබ කෙනෙකුගේ වැරදි කියනවා 10ක්. ඔබලගේ වැරදි කියනවා 20ක්. මේ සමාජයේ පුරුදු වෙන්නේ කොහොම නරකයිද? මිනිස්සු හරිය කැමති තමන්ගේ මරණාවක් අහන්න. අපේ හොද කියනවා නම් අපි හරිය සතුටින් අහනවා. දවසක් නෙවෙයි, මාසයක් නෙවෙයි, අවුරුද්දක් වුණා. ඕගොල්ලෝගේ මරණා කරනවා නම් ඕගොල්ලෝ අස්පිල්ලන්නා නිදිමත නැතුව තනි කකුලෙන් උනත් පිටගෙන අහගෙන ඉන්නේ. ඕගොල්ලෝ ගැන වර්ණනා කරනවා. හැබැයි වැරදිලා බැරි වෙලා ඕගොල්ලන්ගේ වැරද්දක් පෙන්නලා දුන්නොත් එහෙම ඕගොල්ලෝ හරිය අකමැති. වැරදි පෙන්නලා දෙනවාට අපි හරිය අකමැති. වෙන්න ඕනේ ඕක නෙවෙයි. පිටින් හොඳ අපි ළඟ හොඳ තියෙනවා නම් අන්න කිව්වත් එකේ නැතත් එකයි. අපි කියලා තියෙන හොඳ කවුරු හරි කිව්වා කියලා පිළිලා වෙන්නේ ඕගොල්ලෝ සන්තෝෂ වෙන්න ඕගොල්ලෝ සිත එක කරගන්න බැරෙද තියෙනවා නම් ඒවා කියන්නේ ඒවා හදාගන්න. ඒ වැරද්දක් මේක මෙහෙමයි කියලා කවුරු හරි කියනවා නම් ඒක හදාගත්තා කියන්නේ ඔබේ වැරදි වැඩි අය නොකර ඉන්නවා කියන එක. පොත කිව්වට ඇති වෙන්නේ මොකක්ද? බඩ පිරෙනවා. වයසට යන්නේ නැද්ද?
ඇඟට ඇඟ රැලි වැටෙන්නේ නැද්ද? අපි මැරෙන්නේ නැතුව ඉන්නවා. ඔය ඔක්කොම වෙනවානේ. ඒ නිසා හොඳට වඩා නරක අපි ළඟ තියෙන බව මතක තියාගෙන ඒවා කවුරු හරි කියලා දෙනවා නම් ඒවා පිළිපදින්න ඔබ සුදුසු කෙනෙක් බවට පත් වෙන්න. එතකොට පිළිගන්න සංසාරයට බය වෙන්න ඕනේ. සාබුදු දෙවියන් කියනවා බුදුහාමුදුරුවෝ අම්මා තාත්තට ගෞරවසැලකිලි සම්මාන සත්කාර දැක්වීම දිවි ලෝකෙට යන්න හේතු වෙනවා. ඊළඟ කාරණා හැටියට මතක් කරනවා වැඩිහිටියන්ගේ අවවාදන ශාසනා පිළිපැදීම. අද නැති නෝකනේ. වැඩිහිටියෝ කියනවා සමහර වෙලාවට අහන්න බැහැ සමහර මිනිස්සු. එපා කියන දෙයක්මයි කරන්නේ. ඉස්සර වැඩිහිටියෝ වැඩ කරන්න ගියොත් එහෙම ඔය අම්මලා අප්පච්චිලා ඒගොල්ලෝ ඕනේ වැඩක් හැටි ඉවර කරා. අද තරුණයන් ඕනේ වැඩේ ඉවර කරන්න පමණයි. වැඩක් හැටි නෙවෙයි වැඩේ ඉක්මනට ඉවර කරන්න ඕන. කොටිම කියනවා උයන්න ගියාම බලන්න. ඔය ස්පේන් නැතුව හරි අතපය වාරු නැතුව හරි ඔය ඉන්න අම්මා කෙනෙක් කියන කෑම ගොඩක් දුර යන්න ඕනේ. ඒ අම්මා කෙනෙක් හදන සම්බෝලය ඔය විශ්වවිද්‍යාවල ගිහිල්ලා උපාධි ලබාගෙන අජේ මහා හිර රැකියා කරන තරුණ දූලට කියන්නේ හදාගන්න පිළිතුරේ බෑ. හැරෙන්නවත් බෑ. ඒ ඇත්තොත් එක හැරෙන්නවත් බෑ. ඒ ඇත්තෝ කිව්වට එක පිළිගන්නේ නැහැ සමහර වෙලාවට. ඕක කොහොමද නෙවෙයි. පොතේ කිව්ව කොහොමද නෙවෙයි කියන්නේ. අර සුපමේ පන්ති අපි කොහොමද නෙවෙයි කියලා දුන්නේ. ඒ නිසා රත්තරන් දෙනෝපියනි අද ඕගොල්ලන්ගේ ගෙවල් වල ඔය අම්මලා වියපු මේ පොල් ගස් වලින් වැටෙන කොළ අරගෙන වියපු පැදුරුනේ ගොඩක් ගෙවල් වල. පොල් ගස් වල කොළ අරගෙන වියපු පෙට්ටිනේ ගොඩක් ගෙවල් වල. තට්ටුනේ ගොඩක් ගෙවල් වල. ඇවිල්නේ ගොඩක් ගෙවල් වල. ඉස්සර අම්මලාට ඒ හැකියාව, ඒ ඥානෙ, ඒ ශක්තිය තිබුණා. මම දැක්ක මේ ළඟදී සංගරාවක ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකු දරුවෙකුගේ ඇගේ කුස්තියක් කරනවා. කොරෝනාවට කලින් ලෝකේ රටවල් ගණනාවකට ගෙනියලා බෙහෙත් ගත්තලු. අඩු වෙලා නැහැ. පස්සේ දෙමළ දොස්තර මහත්තයෙක් හම්බ වෙලා ඒ දොස්තර මහත්තයා කියලා තියෙනවා ඔබට මොකවත් බෙහෙතක් නැහැ. පම්පැදුවක ගොමකාපු පොළොවක නිදි කරවන්න කිව්වා. ගොමකාපු පොළොවක පම්පැදුවක් දාලා ළමයා නිදි කරවන්න කිව්වලු. ඒ නිදි මොදලී කිව්වලු. ඇත්තටම එහෙම කරලා සුමානියකින් මාසෙකින් පිළිදෙලින් හොඳ වෙනවා. ඒ වගේ මහා විශ්ව ශක්තියක් තියෙන මේ පොළොවේ තියෙන වටිනාකම් අපි අර වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිගන්නේ නැති නිසා ඒක ඔක්කොම කුණු කොල්ලට අපි ඇදලා ඇදලා දාලා මොහොතක සෝදෙන රසකාරක පස්සේ නැත්තම් ස්ථිනික දේවල් පස්සේ ගමන් කරලා අපිම අතරමං වෙලා අපිම තනි වෙලා පිළිදෙල වග කියන්න කවුරුවත් වග කීයතා ඔබම බව හොඳට මතක තියාගන්න. ඒ නිසා ඒ වලින් ඈත්ලා වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිගන්නේ ඔබ ජීවිතය ආලෝකමත් කරගන්න මහන්සි ගන්න ඕනේ. ලංකාවේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් තමයි දුටුගැමුණු රජු. දුටුගැමුණු රජු ගාමිණී කුමාරයා වශයෙන් විජයපුර සටන අවස්ථා 7කදී පැරදිනවා. එළාම රජුවත් එක්ක ඒ සේනාවත් එක්ක අවස්ථා 7කදී මේ කුමාරයා සටන පැරදිනවා. අන්තිමේ සටන 7 වෙනි සටන පැරදිලා මේ කුමාරයා තනි වෙනවා. තනියලා දුවගෙන යනවා. ඔහේ නිදැල්ලේ යනකොට සේනාවකින් මිදිලා තනිකර නිදැල්ලේ යනකොට මේ තරුණයාට ඉවසන්න බැරි බඩගින්නක් වෙනවා ගාමිණී කුමාරයා. ඉවසන්න බැරි බඩගින්නක් වෙනවා. ඇවිදගෙන යනකොට බොහොම දුප්පත් ගෙදරක් තිබ්බා. පොළොන්නරු වලින් මහා කටුමැලි මිටි ගහපු ගෙදරක් තිබ්බා. ඒ ගෙදරට යන වයසක අම්මා කෙනෙක් ඉන්නවා කියලා කියනවා අම්මා මට බඩගිනි කන්න මොනවා හරි දෙන්න. මේ රජ කුමාරයා. දුටුගැමුණු කුමාරයා ගාමිණී කුමාරයා. ඒ උපාසක අම්මා හුසල් ටික. ඒ මොනවද? හුසල් කියන්නේ තිබ්බා.
කුසල් කියනවා මේ දූලා රත්තරන් දූලා තරුණ දූලා පුතේ කුසල් කියන්නේ ඔය ඉස්සර අම්මලා වී කොටන්නේ වංගිදී දාලා. එහෙමත් පුළුවන් නම් ඕකට අපුලුවන් මේ පුළුවන්. අර ළමයි මන්දිය බලගෙන ඉන්නවා නෝකි. වංගිදී දාලා වී දාලා මෝල් ගහක් කියලා එකක් තිබ්බා. ඕකේ එක පැත්තක උල තියෙන අනිත් පැත්තේ යකඩයෙන් හදපු මේ ඒකට වචනේ මම දා කියනවා. ඔව් ඒකෙන් කොටුවක් පස්සේ 10 පොතු ගැලවෙනවා පුතේ. ඒක කුණුලට දාලා පෙළුවක් පස්සේ සමහර හාල් දෙකකට කැඩෙනවා. ආන්නේ කැඩිච්ච ඒවා තමයි භූසල් කියන්නේ. ඔය කරුණ වයසක අම්මලාට ශක්තියක් තිබ්බා ඥානයක් තිබ්බා. ඒ හාල් ටික කුණුලට දාලා ඕනනම් මේ භූසල් ටික පස්සට ගන්න ඒක ඉස්සරහට දාලා හාල්වි භූසලි වෙන් කරා. ඔය හංසේකට කිරි වතුරේ කවරංග දුන්නොත් එහෙම වතුර තීදින් කිරි බොන්න පුළුවන් කියනවනේ. ඒ වගේ අම්මලාට පුළුවන්කම තිබ්බා භූසල් අයින් කරලා එක හාල් ටික තියාගන්න එක හාල් ටික අයින් කරලා භූසල් තියාගන්න පුළුවන්කම තිබ්බා. පුතේ කුල්ලට දාලා. ඔය කුල්ලක් කියලා එකක් තියෙනවා තිබ්බා. ඒකට දාලා. ඊට පස්සේ මේ භූසල් ඒ අම්මාගේ ගෙදර තිබ්බා. ඉස්සර ඔය අසනීපයක් වුණාන් පස්සේ මුකුත් කන්න බැහැ නේම ඔය අම්මලා කියන්නේ භූසල් ටික හැදි ගාලා දෙන්න කියලා. එහෙම කන්න පුළුවන්. අද ඒවා ඔක්කොම නැතුව ගිහිල්ලා. ඒවා ඔක්කොම කුකුල් කෑමකට ගිහිල්ලා කුකුලෝගේ කෑම අපි අරගෙන ඉඳ කලවයි පොඩි. මම දැක්කා ඔය කුකුලෝගේ වයස දැන් අවුරුදු 20 දවස් 25කට අඩු වෙලා තියෙනවා. පණ පිටින් දවස් 25ක් ඉන්න කුකුලා මාස 4ක් 5ක් 6ක් අවුරුද්දක් විතර ඉඳලා ඒකගේ මලමිණිය කෑවම පස්සේ ඒ මලකඩ කෑවම පස්සේ අපිට නැතිලෙට හැදෙනවා. ගිහි පැවිදි අපි ඔක්කොම උනේ. එතකොට මේ භූසල් ටිකක් වියලා හැදි ගාලා ගැමුණු කුමාරයාට දුන්නා. මේ කුමාරයාගේ බඩගින්න නිසා ආහාරෙමුත් කනවා මිහිමුත් කනවා වටින්ම කන්න ගත්තා. ඒ තරුණ වැඩිහිටි අම්මා විනහා වුණා. ඊට පස්සේ අහනවා ඇයි විනහා වෙන්නේ අම්මා? මය පුතා කන කෑම හරියට අපේ ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ. ගැමුණු කුමාරයා එක තැන ගල් ගැහුණා. ඊට පස්සේ අහනවා අම්මා ගැමුණු කුමාරයා යුද්ධ කරනවා හරි නැද්ද? හරි නෑ පුතා. යුද්ධය කරන්න ඕනේ කොහොමද? යුද්ධය කරන්න ඕනේ එක පැත්තක ඉඳන් යුද්ධ කරගෙන එහාට යන්න ඕනේ. ඒ වගේ කෑම එක පැත්තක ඉඳන් කාගෙන කෙලවරකින් තමයි කාගෙන කමින් එහාට යන්න ඕනේ. ඒ වගේ යුද්ධෙ එක පැත්තක ඉඳන් ඉවර කරගෙන එහාට යන්න ඕනේ. ආගේ වයසක මහලු දුප්පත් අම්මාගේ වැඩිහිටි අවවාදී පිළි අරගෙන ගිහිල්ලා තමයි ගැමුණු කුමාරයා විජිතපුර සටන පිටුනේ ජයගත්තේ කියලා මහා වංශ සඳහන් වෙනවා. එතකොට ඒ වාගේ මහා ශක්තියක් තියෙනවා වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිපැදීම, රත්තරන් දරුවනේ, කරුණ දුලපුතේ ඔය යක්කන වැඩිහිටියෝ දෙන අවවාද බොහෝ වටිනවා. ඒත් ඕගොල්ලෝ තරම් ඉස්කෝලේ ගිහිල්ලා නැතුව ඔය ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන විභාග A level, O level, A level, BA, MA ඕවා සමත් වෙලා නැතුව හැබැයි ඒගොල්ලෝ මේ පරිසරයේ සමාජීය නැමැති විභාගයේ ඉහළින් සමත් වෙච්ච ඇත්තෝ අත්දැකීම් හන්දක් තියෙනවා. ඕගොල්ලෝට අත්දැකීම් 10යි නම් ඒ වැඩිහිටි අම්මලා අප්පච්චිලාට අත්දැකීම් 100ක් නෙවෙයි 1000ක් නෙවෙයි ලක්ෂයකටත් වඩා තියෙනවා. ඒවා බොහෝම වටිනවා. ඒවා පිළිඅර ගන්න ඒ අනුව ජීවත් වෙන්න ඔබට දිවි ලෝකයට යන්න පුළුවන්. මේක තමයි බුදුහාමුදුරුවන්ගේ ඒ උදාර අනුශාසනාව. ඒ නිසා ඊට වඩා කරුණු කාරණා සිහිපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. බොහෝම වටිනා පින්කමක් මේ කාල සීමාව ලෝකෙම බොහෝම දරුණු වීසණයකින් පෙළෙන කාල සීමාවක් වුණා. මේ නන්දාවතී අක්කට වාසනාව උදා වුණා. ඒ ආදරවල අපේ ලොකු අම්මා මෑණියන් වහන්සේ ලං කරගෙන ඒ වගේම තම ස්වාමි පුරුෂයාගේ මෑණියන් වහන්සේ ලං කරගෙන දරුවන් කීප දෙනා එකතු කරගෙන සහෝදර සහෝදරියන් සම්බන්ධ කරගෙන අසල්වාසී සහභාගී කරගෙන තමාගේ ජීවිතයේ ශක්තියක් දීලා මියගිය යාමවල ස්වාමි පුරුෂයාට පින්වෙන්න ධර්ම දේශනාවක් පවත්වාගෙන ඒ ශ්‍රවණය කරන්න ඔබට වාසනාව උදා වුනේ උබ්බේක කරමුඤ්ඤතා ඔබ
පෙර පින් කරලා තියෙන නිසා ඒ නිසා නැවත අද දවසේ මේ මොහොතේම පින් කරගත්තා මල් පහන් බුදුහාමුදුරන් පූජා කළා පන්සල් සමාදන් වෙලා මේ දහම් කරුණු ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණය කරපු දහම් කරුණු පිළිබඳ නැවත හිතන්නේ මේ ලෝකේ අපි හරිහම්ම කරපු දේවල් ඔක්කොම අපිට අහිමි වෙනවා. හැබැයි ධර්මීය අපිට අහිමි වෙන්නේ. අවසාන වශයෙන් හිතන්නකෝ මේ නන්දාක්ක දරුවෝ එක්ක ඉන්නේ මේ ගෙදර මීට අවුරුදු 100කට ඉස්සෙල්ලා මේ බිම කාටයි කියලා කියන්නේ. තව අවුරුදු 100ක් ගියන් පස්සේ මේ බිම කාටයි කියන්නේ. එතකොට ඔබ මම ඉන්න තැන කාටයි කියන්නේ කාටයි කියලා තුබදින් අපි දන්නේ. සමහරලාට ඒ අයිතිය අපෙන් ඔබෙන් හෙට දවසේ ඉවත් වෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරන්ගේ ගුණ ධර්මයේ ගුණ සංග්‍රහයේ ගුණ ඔබව දාලා කවදාවත් කියන්නේ තුරුණවන්ගේ ගුණ වෙනෙහි කරන්න අම්මා තාත්තට ගරු කරන්න දෙමව්පියන්ට උපකාර සම්මාන සැලකිලි දක්වන්න පණ පිටින් ඉද්දී මරුණ මලකුණකට උදව් කරාන උපකාර කරාන ගරු කුමන් කරාන වැන්දට ඔබට පින්නේ ඒ නිසා ඒ වදින පුදලේවා පණ පිටින් ඉද්දී ඇත්තට කරන්න වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිපදින්න ඒ වගේම සමාජයේ පොද කෙනෙක් බවට පත් වෙන්න ඔබ අධිෂ්ඨාන කරගන්න ඒ සඳහා ඔබට තුරුණවන්ගේ අනන්ත ගුණ බල හේතු වාසනා වේවා දෙවියන්ගේ දේව රැකවරණය සැලසේවා ඔබ හැමදෙනාට මේ ගෞරව බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් විතර සදාකාල සැපැති අමා මහ නිවනින් සැලසෙන්න මේ විදිහට මහෝපකාරී වේවා විත්වා කරනවා. ඒ වගේම මේ දිවසේ ගෘහාධිපති වශයෙන් ඉඳලා මියගිය විනන්දාසී ආකාරී ස්වාමී පුරුෂයා ඒ දරුවන්ගේ පියතුමා ඒ වගේ අපේ ලොකු අම්මාගේ ආදරවර බෑණනුවන් ඒ ආත්තම්මාගේ පුතණුවන් ඔය ඇත්තන්ගේ සහෝදරයා ඇතුළු තමත් මේ පවුලේ එක්ක මියගිය සියලුම ඥාති මිත්‍රාණි අපි මේ අවස්ථාවේ සිහිපත් කරමු. ඒ අත්තන මේ පිළ වේවා මේ පිළ බලයෙන් ඒ මියගිය හැමදෙනා බුදුන් දැකම නිවන් දකිත්වා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම වයෝවෘද්ධ ඉඳගෙන මේ ස්ථානයේ බණහම්මේ අපේ ලොකු අම්මා ශීලාවතී ලොකු අම්මා අනිකුත් අපේ අත්තම්ම ඇතුළු ඒ නන්දාවතී අක්කට අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සිතනාටම චිනං ජයතු ආවදා ආයු බෝ වේවා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙමව්පියන්ට ගුරුවරුන්ට දෙවියන්ට අපාරිපා චතුප්පා බහුපා කියන සත්‍යයන්ට ලෝකවාසී හැමදෙනාට මේ පිළ ලැබේවා. මේ පිළ වලින් ලෝකවාසී සෑම සත්වයෝම බුදුන් දැකම නිවන් දකිත්වා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන අපි අම්මතාකට වලින් මාර්ගයේ ඊටවර ගාථා කියලා දස්තමාසේ උදේකත්වා හෝසේසි උද්දිකාරණම් ආසිති වස්ති මාතු පාදං නමමහං උද්දිකාරෝ ආලිංගිත්වා චුම්මිත්වා පිය පුත්තකං කායේ මජ්ජං මේකදී අපච්චින වදනතර පීතු කියලා වචනයක් නැහැ. පීතු කියන්නේ පිටුපාදන නමමහන් කියලා වර්ණනා කරන්නේ. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු ධම්ම කරන්ති ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීඨෝ බලතු ලෝකෝච කාජා බලතු ධම්මිකෝ සාදු සාදු අවසාන වශයෙන් මාත් කියමු
බුදු ගුණ අරහං නමේ ගුණ වේවා අරහං නමේ ගුණ අද තුල වේවා මරණේදී මට කිසි පියක් සසර ගමන ජය වෙන්නේ මේ පින් මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම දෙයක් නරල පිළ වන්දනා කරලා ඔබම පූජා කරනවා. අභිවාදන සීනිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ එවදනා තිරුවන් සරණයි සුඛ අන්දිනේදී විවිධ මාස තුනකට මාර්ගයේ පාර්ලිමේන්තුවේ ගුණ සමායක අපේ මාමා සීපත් කරමින් ඉක්මනට පින්කරමින් උදෙමින් මේ පින්කම සංග්‍රහ කොට දෙන්නේ එනම් නන්දාවේ විශේෂ කරගෙන මගේ ජීවන පින්කමක් එකතු කරගැනීමෙන් කරන ලද මේ පින්කමේ තුනුරු ධර්ම දේශනා ප්‍රතිපදාවෙන් ස්ථානයේ වැඩම කොට වදාළ මානව විශ්ේ කාර්යරක්ෂක බරමන්දේ කරු උපකරණදී ඒ වගේම සරලකරන විද්‍යාලයේ නියෝජිත විද්‍යාපති කල්පනාරාමාධිපති ගෞරවනීය අපේ නායක හඳුනන වහන්සේට නමස්කාර ස්තුති පොරක නමස්කාරය කරනවා කරුණාවෙන් දින දෙනා නමස්කාර කරනවා. ඒ වගේම ධර්ම දේශනා ගෞරවණීය කිරීමට මේ සියලුම පින්වතුන්ට කවුල වෙනුවෙන් කරුණීය ස්තුතිය පුරනවා. ඒ වගේම සියලුදා පුජ්‍යලීමක් කරනවා. අපි නන්දම්මා විසින් සියලුදාට රාත්‍රියේ ආහාරය සකස් කර දෙනවා. ඒ මුතුන් නිමේ මේ ස්ථානයේ පිටවන්නට ගෞරවණීය තුමාලා කරනවා. ස්තුතියි.
Papadang එකට හැන්දක්? ඒ හැන්දක් නැද්ද? papadang